ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT 4G වෙතින් දැන් Pure TV නරඹන්න. ඉදිරියටම ගෙන යන SLT 4G. අද 2020 ජූනි 7 ඉරිදා සිරස්තල ඩුබායි සිටින පාතාලනායක කුඩු අංජුගේ වෙඩික්කරුවා මිනුවන්ගොඩදී පොලිස් වෙඩි පහරින් මරුට. හෙට සිට පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි. මහමැතිවරණයට පෙරහුරුවක්. මැතිවරණ දිනය ගැන අවසන් තීරණය ගන්න කොමිසම හෙට රැස් වෙයි. මට එකම දෙයක් කියන්න පුළුවන්. ජූනි මාසයේ තුල ඡන්ද විසීම පැවැත්වෙන්නේ නැත. ගල්කිස්ස වෙරළට ආ කසල ගැන නාවික හමුදාව ඇතුළු පාර්ශව කිහිපයක සහයෙන් විමර්ශනයක්. මෙරට තවත් කොවිඩ් ආසාදිතයින් 50ක් සුවය ලබයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Other Therana, this is Other Therana Prime Time with Vasanti Nanayakara and Sanka Amrajit. Live from Studio 24 in Colombo. ආයුබෝවන්. ඔබ මේ එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියාවන රංජන් ද සිල්වා මහතා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන පාතාලකල්ලි සමාජික ගොනාකෝවිලේ රාජා නැමැත්තා මිනුවන්ගොඩදී පොලිසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් මිය ගියා. පොලිසිය පැවසුවේ මියගිය පාතාලකල්ලි සමාජිකයා ඩුබායිහි සඟවී සිටින කුඩු අංජු හෙවත් අඟුලානේ අංජු නැමැති පාතාලකල්ලි නායකයාගේ හොඳම වෙඩික්කරු බවයි. The big story. අපරාධ සිද්ධි රසකට සම්බන්ධ සැකකරුවෙකු මිනුවන්ගොඩ බල්ලපාන දූණගහපාර ප්‍රදේශයේ නිවසක සැඟවී සිටින බවට පොලිසියට ලැබී තිබූ තොරතුරකට අනුව කැලණිය කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් හා පෑලියගොඩ දිසා අපරාධ කොට්ටාසේ නිලධාරීන් එක්ව ඊයේ මධ්‍යම රාත්‍රියේ එම නිවස වටලා තිබෙනවා. එම අවස්ථාවේ සැකකරු පොලිසියට වෙඩි ප්‍රහාර එල්ල කර ඇති අතර පොලිසිය එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ සැකකරු බරපතල තුවාල ලබා තිබුණා. තුවාල ලැබූ සැකකරු දිවුලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය අතර ඔහු සම්පත් එන්නක ඔන්නොහොත් රාජා විමලධර්ම නැමැත්තා බවට හඳුනා ගැනුණා. ඔහු ගොනාකෝවිලේ රාජා නමින් පාතාල ලෝකයේ ප්‍රසිද්ධියට පත්ව සිටි පුද්ගලයායි. සැකකරු සතු තිබී මිලිමීටර 9 වර්ගයේ පිස්තෝලයක්ද සොයාගෙන ඇති අතර 44 හැවිරිදි ඔහු විවිධ අන්වර්ථ නාමවලින් පෙනී සිටි අපරාධකරුවෙකු බව පොලිසිය සඳහන් කළා. මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ මෙම සැකකරු මුල්ම මනුෂ්‍ය ඝාතනය සිදු කර තිබුණේ 2002 වසරේදී. ඒ රත්මලාන ගොනාකෝවිල ප්‍රදේශයේ පිහියනුමක් සිදු කර තරුණයෙකු ඝාතනය කිරීමයි. අඟුලානේ අංජුගේ සහෝදරයෙකු වන ඝාතනයට ලක් වූ ලන්සියා සමග එක්ව 2006 වසරේදීද ඔහු තවත් තරුණයෙකු ඝාතනය කර තිබෙනවා. 2018 මාර්තු 8 වෙනිදා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා මහතා ඝාතනයට ඔහු උත්සාහ කර ඇති අතර එම වෙඩි තැබීමෙන් මන්ත්‍රීවරයාගේ පාදයකට තුවාල සිදු වුණා. එමෙන්ම ඩුබාහි සැඟව සිටින පාතාලකල්ලි නායක අඟුලානේ අංජුගේ සැලසුමක් අනුව ඔහුගේ හොඳම වෙඩික්කරු වන ගොනාකෝවිලේ රාජා 2018 මැයි 24 වෙනිදා සිදු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියාවන රංජන් ද සිල්වා මහතා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු දවනවා. ඔහු අපව මරන්න ආපු පුද්ගලෙක් විතරයි. වෙඩි තිබ්බ පුද්ගලයා පියෙන් යන පුද්ගලයයි දෙන්නෙක්. කාරක පැද්ද පුද්ගලයා තව එක්කෙනෙක්. 9M වෙපන් එක තියන් හිටිය එක්කෙනා තව එක්කෙනෙක්. ඔක්කොම 5 දෙනෙක් ආවා. දැන් ඔය නැති වෙච්ච රාජා විමල ධර්මන කියන එක්කෙනයි 37 වත්තේ රාජා කියන පුද්ගලයයි. චතුර කියන පුද්ගලයෙකුයි. සුද්දා කියන එක්කෙනයි. අඟුලා
නිර්මාණිතා පුද්ගලයෙකුයි මොන අන්ඩර්වර්ල්ඩ් එක වුණත් කරන කර්ම කවදාද දවසක පසුපස වෙනවා කියන දේ මට කියන්න තියෙන්නේ. ඒක මේ අන්ඩර්වර්ල්ඩ් එක හදන එක පිටිපස්සෙත් මොටු ලක්ෂපතිය පුද්ගලයෙක් ඉන්නවා. ඔහුත් අද මේ වෙනකොට විදේශගත වෙලා තිනවා. බයට තව පළාත් සභා මන්ත්‍රී කෙනෙක් ඉන්නවා. මේ අන්ඩර්වර්ල්ඩ් එක ඒ කාලේ ඉඳන්ම හදන දෙපැත්ත මේ අංජු රෝහණ පිල් දෙකේ දෙපැත්ත හදන පුද්ගලයෙක්. තව මන්ත්‍රී කෙනෙකුයි නම් ගම් මම ජනාධිපතිතුමාට සහ අගමැතිතුමා හෝ ආරක්ෂක ලේකම්තුමාට මේ නම් දෙක අනිවාර්යයෙන්ම මම කියනවා. මොකද යුද්ධ ඉවර කරපු පුද්ගලයින්ට මේ පාතාලය කියන්නේ මේ සුළු ප්‍රමාණයක් විතරයි. යුද්ධ කියන්නේ 20-30000ක් හිටපු කල්ලියක්. යුද්ධ කියන්නේ මේ පාතාල කල්ලිය ඕන උපරිම නම ගිය 50 දෙනෙක් නෑ ලංකාවේ. ඔය 50 දෙනා නැති කරන්න බැරි කමක් නෑනේ. මම නම් හිතන්නේ නෑ මේක වැඩි ඈතක මේ අන්ඩර්වර්ල්ඩ් එක දුවයි කියලා. ගවර්න්මන්ට් එක යන විදිය බොහොම හොඳයි. මේ කොරෝනා හොඳ කරා වගේ අන්ඩර්වර්ල්ඩ් හොඳ කරන්න සුද්ධ කරන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. මේ අතර ඩුබාහි සැඟව සිටින අංජුගේ මෙහෙයවීමෙන් පසුගිය මැයි 19 වෙනිදා සොයිසාපුර හෝටලයකට කඩුවලින් පහර දී පසුව එම හෝටලයට වෙඩි තැබීමක් සිදු කිරීමත් සමග පාතාලයේ යලි හිස ඔසවා ඇති බවට සමාජය තුළ භීතියක් නිර්මාණය වුණා. ඒ අනුව ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ එම සිද්ධියට සම්බන්ධ අඟුලානේ අංජුගේ පාතාල සමාජිකින් 8 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුව අතර ඊයේ රාත්‍රියේ මිනුවන්ගොඩදී මිය ගිය ගොනා කෝවිලේ රාජාද හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා. අපරාධ රසකට සම්බන්ධ ගොනා කෝවිලේ රාජා ඊයේ පොලිසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් මිය යාමට පෙර අඟුලානේ අංජුගේ ආධාර උපකාර මත ඩුබායි වෙත පලා යාමට සැලසුම් කර තිබූ බවද පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වුණා. මේ අතර පාතාල කල්ලි නායක මාකඳුරේ මදුෂ්ගේ ගෝලයෙකු වන කංජිපානි ඉම්රාන් රඳවා සිටින බූස්ස බන්ධනාගාරයේ සිරකුටිය විශේෂකාර්ය බලකාය විසින් ඊයේ හදිසි සෝදිසියකට ලක් කර තිබෙනවා. එහිදී එම සිරකුටියේ සිවිලිමෙහි සූක්ෂම ලෙස සඟවා තිබූ ජංගම දුරකථන දෙකක්, සිම් කාඩ් පත් දෙකක් ඇතුළු ජංගම දුරකථන උපාංග කිහිපයක් සොයා ගැනුණා. The big story. ඉදිරි මහමැතිවරණය පැවැත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීම උදෙසා පවත්වන විශේෂ පෙරහුරු මැතිවරණය අම්බලන්ගොඩ විලේගොඩ ධම්ම යුක්තිකාරාම විහාරස්ථ ධර්මශාලාවේදී අද පැවැත්වුණා. ඒ නිරෝධායන නීතිවලට අනුව මූලික සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින්. මේ අතර හෙට දිනේදී රැස්වන මැතිවරණ කොමිසම මැතිවරණය පවත්වන දිනය පිළිබඳව අවසන් තීරණයකට එළඹීමට නියමිත බව කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන්නයි ඉල්ලා ඉදිරිපත් වූ සියලු පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ඉකුත් අඟහරුවාදා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කළ අතර කඩිනමින් මැතිවරණය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එදිනම ප්‍රකාශ කළා. ඒ අනුව නිරෝධායන නීතිවලට අනුව මූලික සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් මැතිවරණය පැවැත්විය යුතු ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සඳහා පවත්වන විශේෂ පෙරහුරුවක් අද පැවැත්වුණා. ඒ අම්බලන්ගොඩ විලේගොඩ ධම්ම යුක්තිකාරාම විහාරස්ස ධර්මශාලාවේදී පෙරවරු 10 සිට දහවල් 12 දක්වා කාලය තුල මෙය පැවැත්වුණා. ඒ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ නිරීක්ෂණය යටතේ. මෙම පෙරහුරු මැතිවරණය පැවැත්වීමේ අරමුණ වූයේ සෞඛ්‍යාරක්ෂිත ලෙස ඡන්ද මධ්‍යස්ථාන සකස් කරගන්නා ආකාරය සහ සෞඛ්‍යාරක්ෂිතව එක් ඡන්දදායකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගතවන කාලය පිළිබඳව අදහසක් ලබා ගැනීමයි. මෙම විශේෂ පෙරහුරුව සඳහා ඡන්දදායකයන් 200ක පමණ පිරිසක් සහභාගී කර ගැනුණා. Not part of that made a clear කොහමදත් අධිකරණයට කිව්වනේ සෞඛ්‍ය අංශයෙන් අපට උපදෙස් ලැබුණායින් පස්සේ සති 9යි 11යි අතර අපිට තියාගන්න පුළුවන් කියලා. ඒකේ ඉඳන් මේකෙන් ප්‍රමාදයක් වෙනවා කියලා හිතන්න එපා. ඡන්දේ තියෙනවා. ඡන්ද ගණන් කරන්න එක ගැනත් නිර්ණායක හදලා තියෙනවා. ඡන්ද පොළ නම් ඒ විදිහටමනේ. එක විකල්පයක් අපි බොහෝ දුරට මං හිතන්නේ ක්‍රියාත්මක එකක් තියෙන ලෝකල් ගවර්න්මන්ට් එක වගේ ඡන්ද පොළේම ගනිනවාද. දෙවැනි එක 4ට ඉවර කරලා එහෙම නැත්නම් 5ට ඉවර කරලා කච්චේරියට ගෙනල්ලා වෙනදට වඩා දැන් ගාල්ලේ නම් ගණන් කරන්නේ චන්දලාල් ගාල්ලේ ගත්තේ ලෝසියස් එකයි කොන්ඩොම්ට් එකයි ටෙක් එකයි සවුත්ලන්ඩ් විද්‍යාලයේද ඊට වඩා වැඩි කරන්න පුළුවන් අපිට ඕන සංගමිත් එක්ක ගනින්න පුළුවන් කච්චේරියට ටිකක් ගනින්න පුළුවන් නැත්නම් අනුලා විද්‍යාලේ ගාල් ඒ හුඟක ගණලා පස්සෙන්ද ගනින්න දැනට තියෙන එක විකල්පයක් ස්ථිර කරලා නැහැ මේ විකල්ප ඔක්කොම කමිෂන් සභාවේ තිදෙනා විසින් අනුමත කරන්න ඕනේ ඡන්ද සංඛ්‍යාව අඩු නම් මනාප ගණන් කිරීමත්
කන්ටිනියස්ලි අඛණ්ඩව කෙරෙන්න පුළුවන්. නමුත් සමහර දිස්ත්‍රික්කවල ඊට පස්සේ එන්දා මොනාප ගණන් කරන්න පුළුවන්. මොකද අප්‍රේල් 25 තියෙන තිබිච්ච ඡන්දේ ජුනි මාසෙත් තිබ්බේ නැත්තම් ගණන් කරන එක දවස් 3-4ක් ගියාට ඒක එච්චර ලොකු අවුලක් නැහැ. අද අපි 10ට පටන් අරගෙන 12ට ඉවර අවසන් කරනකොට ඡන්ද 239ක් පාවිච්චි කළා කියලා. අපිට නමුත් බැලුවම දැන් පේනවා අපේ පැය 9 කාලේදී අපිට සාමාන්‍ය තනි පොලිමක ඡන්ද පැයකට ඡන්ද 100ක් වටෙනවනම් ඡන්ද 900ක් 1000ක් වගේ ප්‍රමාණයක් ගන්න පුළුවන් කියලා එක විදියටම ෆ්ලෝ එක. ඡන්දදායකයන්ගේ පැමිණීම තිබුණොත් එනකොටම හැඳුනුම්පත පෙන්වන්න. ඔබේ අතේ තියෙන නිල ඡන්ද දැන්වීම පත්‍රිකාව පෙන්වන්න. ඒක බලන එකන අතට ගන්නෙ නෑ. ඔව් දැන් පෙරලා රූපය පෙන්වන්න. මූණු ආවරණය පහත් කරන්න. අපි පෝල් කාඩ් එක අතට අරන් චෙක් කරලා ආපහු එයාට දෙන්නේ නෑ. ඊළඟට ඇඟිලි ආලේපය. අපි වඩාත් හොඳින් කරන්න ඉන්නේ අත වෙවුලන් නැති අයට නම් මෙහෙම තමන්ගේ අත් දෙක මෙහෙම අල්ලගෙන ඉඳලා මෙතන ඇඟිල්ල මෙහෙම ගන්න. දුර්වල කෙනෙක් නම් ඩෙස්ක් එක උඩ තියන්න. අපි ටිෂු පේපර් එකක් තියෙනවා. එයා තිබ්බම ඉස්සර වගේ එක පෑනින් ගන්නෙ නෑ. අපි නොයෙකුත් දේවල් කතා කරා කොටන් බට් එකෙන් දානවාද, පොලියෝ ඩ්‍රොප් එක දෙනවා වගේ ඩ්‍රොප් එකක් දානවාද, ටූත් පික් එකකින් ගන්නවාද. නමුත් අවසානයේදී මාත් රසික පීරිස් මහත්තයාත් හිතුවා හොඳම දේ තමයි ඉටි ආලේප කරපු ගිනි කූරු තලලා අරගෙන ඒකෙන් ආලේප කරන එක. අද ඒක තමයි ප්‍රැක්ටිස් කරේ. නිල් පාට හෝ කළු පාට බෝල් පොයින්ට් එකක් අරන් එන්න. මහා රැස්වීම, මෙගා රැස්වීම තියන්න එපා. කුඩා රැස්වීම කොට්ටාස මට්ටමින් කුඩා පොකට් මීටින් තියලා දැනුවත් කිරීම කරන්න පුළුවන්. හෙට සාකච්ඡා කරලා අපි බොහෝ දුරට මම පෞද්ගලික විශ්වාස කරනවා අපිට දිනයක් නියම කර ගැනීමට පරිම හැකියාව තිබේ කියලා. මට එකම දෙයක් කියන්න පුළුවන්. ජුනි මාසය තුල ඡන්ද විමසීම පැවැත්වෙන්නේ නැත. මේ අතර ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා පසුගියදා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදත් පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයන් අදහස් පළ කළා. මැතිවරණ කොමිෂන් සභාවේ සමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා උතුරේ දෙමළ නාලිකාවකට පසුගියදා සම්මුඛ සාකච්ඡාවක් ලබා දී තිබුණා. අලාපම් போது அதை நிப்பாட்டுவது எங்களுடைய கடமை. මෙහි ප්‍රමුඛස්ථානයෙන් ඉන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය දෙන මාධ්‍යයන්. ඔවුන් බොරු කියන්නේ. ඒ වගේම ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි වූ අය. මෙයාලට ඡන්දය දෙන්න එපා. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අදත් පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයන් අදහස් පළ කළා. ස්වාධීන මැතිවරණ කොමිසමක වගකිය යුතු නිලධාරියෙක් විදියට ඔහුට ප්‍රසිද්ධ වේදිකාවේ දේශපාලනය කරන්න සදාචාර අයිතියක් නැහැ. රත්නජීවන් හූල් මහත්මයා ප්‍රකාශ කරලා තියෙන්නේ දූෂිතයන්ට බොරු කියන අයට ඡන්ද දෙන්න එපා කියලා. රවට්ටපු අයට ඡන්ද දෙන්න එපා කියපු ගමන් පොහොට්ටුවේ අය තොප්පිය දාගත්තා. හූල් මහත්තයා කියනවා පොහොට්ටුවට ඡන්ද දෙන්න එපා කියලා. ඒකට මේ වගේ ස්වාධීන නැති තමන්ගේ දේශපාලන මතයක් ඔළුවේ දරාගෙන ඉන්න කෙනෙකුව ස්වාධීන ආයතනයට පත් කරන එකාව තමයි අම්මපල්ලා ගෙනල්ලා ගෝල් පේස් එකේ හිටවලා තියනවා. මේ ඉදිරි මැතිවරණයේදී Tamanට ඇති වෙලා තිබෙන අවාස්දායක තත්ත්වය ගැන කේන්තියෙන් ඉන්න සමහර පුද්ගලයෝ අද වෙනකොට පූල්ව ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරනවා. මෙයක් පහුගිය කාලෙත් තිස්සෙම පිටරට ඉඳලා හිටන්. LTT සංවිධානයේ ඕන එපාකම් ඉෂ්ට කරපු කෙනෙක් 2011 අවුරුද්දේ මේ රටට ඇවිල්ලා යාපනයේ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා හැටියට පත් වෙන්න ගිය වෙලේ එවකට අපේ රජය ඒක වැළැක්වුවා. මොකද LTT එකට සම්බන්ධකමක් තියෙන කෙනෙක් මේ පත්වීමට විරුද්ධව. ඒක නිසා එදා ඉඳන්ම අපිත් එක්ක අපේ ආණ්ඩුවකුත් එක්ක මෙයා බොහොම තරහින් හිටියේ. අද මැතිවරණ කොමිසම විවේචනය කරන. එනම් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ස්වාධීනත්වය විනාශ කරන්න පොදු ජන පෙරමුණ පොහොට්ටුව කටයුතු කරනවා. මේ ස්වාධීන මැතිවරණ කොමිසම කියන තිරයට මුවා වෙලා කොමිසම සම්පූර්ණයෙන්ම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රයකට අනුව තමයි වැඩ කරන්නේ. තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම තුළින් අපිට පේන්නේ තවදුරටත් විදේශ බලල්ලතක් එහෙම නැත්නම් වෙනත් දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරමින් අපේ රටේ සාමාන්‍ය ජන ජීවිතේ කඩාකප්පල් කරන්න මේ මැතිවරණ කොමිසම සූදානම් වෙනවා කියන එකයි. නීතියානුකූලව මාධ්‍යවේදී මේ වගේ තැන්වල ඇවිල්ලා ඇහුවාම එතුමා උත්තරයක් දෙන්න ඇති. යමක් ප්‍රකාශ කරන්න ඇති. හැබැයි එතුමා කොයි පක්ෂයකටවත් වැඩ කරන්න කියලා නැහැ. මේ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ ඉඳලා සියලු ක්‍රියාමාර්ගවල බලතල පැවරෙන්නේ මැතිවරණ කොමිෂන් එකට. එතකොට හූල් මහත්මයා වගේ කෙනෙක්ගේ පක්ෂග්‍රාහී ක්‍රියාව නිසා සම්පූර්ණ සැක සහිත තත්ත්වයක් මතුවෙන්න පුළුවන්කම තියෙනවා මේ මැතිවරණ ව්‍යාපාරය. ඔහු විවිධ කඩාකප්පල්කාරී ක්‍රියා කරන්න පුළුවන්.
එක පැත්තකින් රත්නජීවන් හූල්ලා මැතිවරණ කොමිසමේ සමාජිකයෙක් මැතිවරණ කොමිසමේ ස්ථාවරයන්ට විරුද්ධව අධිකරණයට යනවා. රාජ්‍ය නොවන සංවිධානවල ලගින රත්නජීවන් හූල්ලින් දැද්දී හදිස්සියේ මැතිවරණ කොමිසමේ නිලධාරීන් 50කට හදිස්සි වැඩමුළුවක් පවත්වනවා. මෙතන මහා සැකකටයුතු කටයුත්තක් සිද්ධ වෙනවා. රාජ්‍ය නොවන සංවිධානවලට අනුව නැටවෙන මැතිවරණ කොමිසම පිළිබඳව වහම පරීක්ෂණයක් කළා. එහෙම නැත්නම් අද ලංකාවේ මැතිවරණ කොමිසම කියන්නේ රාජ්‍ය නොවන සංවිධානයක ශාඛාවක් බවට පත් වෙලා තියෙන බව තමයි ජනයාගේ පිළිගැනීම. විපක්ෂයේ උසාවි ගිහිල්ලා කල්දා ගන්න බැරුව ගියේට මැතිවරණ කොමිසම් සභාවේ සමාජිකයා ඌල ප්‍රයෝජනට කරගෙන විපක්ෂයේ ඩීල් එකක් දාලා මැතිවරණේ කල් දාන්න තමයි නැවත වතාවක් උත්සාහ කරන්න කියන එක අපිට පේනවා. COVID-19 වැළඳුණු ආසාදිතයින් 50 දෙනෙකු අද සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. ඒ අනුව දැනට හඳුනාගෙන ඇති ආසාදිතයින් 1819 දෙනෙකුගෙන් 941 දෙනෙකුම පූර්ණ සුවය ලබා තිබෙනවා. COVID-19 ආසාදිතයන් ඊයේ දිනේ මෙරටින් වාර්තා වුණේ 13 දෙනෙකු පමණයි. හඳුනාගත් එම ආසාදිතයින් අතරින් 9 දෙනෙකුම නාවික හමුදා සමාජිකයන් වන අතර ඉන් 3 දෙනෙකු පොම්පෙමඩු නිරෝධායන මධ්‍යස්ථානයේත්, 2 දෙනෙකු වැලිසර නිරෝධායන මධ්‍යස්ථානයේත්, තවත් අයෙකු පෙරියමඩු නිරෝධායන මධ්‍යස්ථානයේත් සිටි අයයි. සෙසු නාවික හමුදා සමාජිකයන් 3 දෙනාද නිරෝධායනයට ලක්වෙමින් සිටි අය වනවා. ඊයේ දිනේදී හඳුනා ගැනුණු අනෙක් රෝගීන් 9 දෙනා අතර රුසියාවේ සිට පැමිණ පිටිපන්න නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයන් 3 දෙනෙකු සහ කුවේට් සිට පැමිණ මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයෙකුද වනවා. අද දිනේදීත් COVID-19 ආසාදිතයින් 5 දෙනෙකු හඳුනා ගැනුණා. එම පිරිසෙන් 9 දෙනෙකුම කුවේට් සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටි අය වන අතර සෙසු ආසාදිතයා බංග්ලාදේශයේ සිට පැමිණ රන්ටැබේ නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටියා. කෙසේ වෙතත් පළමු ආසාදිත නාවික සේවලා වාර්තා වූ 1 අප්‍රේල් 22 වනදා සිට අද දක්වා ගත වූ දින 47 තුළ වාර්තා වන කොවිඩ් ආසාදිත නාවික සේවලුන් ගණන 851ක්. එමෙන්ම අද තවත් ආසාදිත නාවික හමුදා සමාජිකයන් 35 දෙනෙකු සුවය ලැබීමත් සමග මේ වන විට සුවය ලැබූ මුළු නාවික හමුදා සමාජිකයන් ගණන 488ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද පස්වරු 4 වන විට නිකුත් කර තිබූ දත්තවලට අනුව මෙරට සමස්ත ආසාදිතයන් අතරින් 892 දෙනෙකු නාවික හමුදා සමාජිකයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් වනවා. එය 49.03%ක්. විදේශයන්ගේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වලින් හඳුනාගත් ආසාදිතයින් ගණන 614ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර එහි ප්‍රතිශතය 33.75ක් වෙනවා. දේශීයව හඳුනාගත් සෙසු ආසාදිතයින් 313 දෙනා ප්‍රතිශතයක් ලෙස 17.2ක්. මේ වන විට වාර්තා වන මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 1819ක්. ඒ අතරින් 941 දෙනෙකු එනම් 51.73ක ප්‍රතිශතයක් පූර්ණ සුවය ලබා සිටිනවා. 867 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර එම ප්‍රතිශතයද 47.6ක්. සමස්ත මරණ ගණන 11ක් වූද ඒ ප්‍රතිශතයක් වශයෙන් 0.6ක් තරම් වූ සුළු ප්‍රතිශතයක්. COVID-19 ආසාදනය වී කාත්තන්කුඩි මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් නාවික හමුදා සමාජිකයන් 13 දෙනෙකු පූර්ණ සුවය ලබා ඊයේ පස්වරුවේ දියතලාව නාවික හමුදා කඳවුරට යොමු කෙරුණා. කෙසේ වෙතත් කාත්තන්කුඩියේ මූලික රෝහල තුළ COVID-19 ආසාදිත නාවික හමුදා සමාජිකයින් 16 දෙනෙකු සහ කුවේට් සහ ඩුබායි හිසිට පැමිණි වෛරස ආසාදිත 63 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා. එමෙන්ම ඉරණවිල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා සෙබළුන් 12 දෙනෙකුද පූර්ණ සුවය ලබා අද උදෑසන ඉන් මෙලෙස පිටව ගියා. හම්බන්තොට මහරෝහලේ ස්ථාපිත කෙරුණු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබා පූර්ණ සුවය ලැබූ පළමු කොවිඩ් ආසාදිත රෝගියා අද රෝහලින් පිටව ගියා. එලෙස පිටව ගියේ කුවේට් සිට මෙරට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටියේදී වෛරසය ආසාදිත බවට හඳුනාගත් කාන්තාවක්. ගාල්ලේ පදිංචිකාරණයක් වන ඇය දින 10ක් පමණ එම රෝහලේ ප්‍රතිකාර ලබා තිබුණා. අද අපිට පුළුවන් වුණා ප්‍රථම රෝගියා සුවවි නිවස බලා පිටත් කර යැවීමට. දැනට අප රෝහලේ COVID-19 පොසිටිව් රෝගීන් 107 දෙනෙකු ප්‍රතිකාර ලබනවා. සියලු දෙනා වාගේ රෝග ලක්ෂණ අවම වශයෙන් පවතින රෝගීන්. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි සතියක දෙක කාලයක් ඇතුළත ඔවුන් සුවතටපත් වී ගෙදර යයි කියලා. මේ අතර නෞකාවක කාර්ය මණ්ඩලයේ මාරු කිරීම සඳහා ඉන්දියාවේ මුම්බායිහි සිට විශේෂ ගුවන් යානයකින් මෙරට පැමිණි නාවිකයින් 86 දෙනෙකු සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් මෙරට පැමිණි එංගලන්තයේ සිටි ශ්‍රී ලාංකිකයන් 278 දෙනෙකු ගුවන්තොටුපළේදීම PCR පරීක්ෂණයට ලක් කර තිබෙනවා. ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ PCR පරීක්ෂණ ගාස්තු අය කිරීමකින් තොරව එරට දීම සිදු කිරීමට ලෙබනන් රජය තීරණය කර ඇතැයි ජනාධිපති මාධ්‍යංශය පවසනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබුණේ විදේශයන්හි සිට මෙරට එන ශ්‍රී ලාංකිකයන්ගේ PCR පරීක්ෂණ අදාළ රටවල දීම සිදු කොට වාර්තා ලබා ගැනීමේ හැකියාවක් ස්ථාවරණ ලෙසයි.
යනු ජනාධිපතිවරයාගේ උපදෙස් මත බේරූට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ලෙබනන් විදේශ අමාත්‍ය අශ්වින් කළ ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස නොමිලේ එරටදී PCR පරීක්ෂණ කිරීමට එකඟතාවය පළ වී තිබෙනවා. ජනාධිපති මාධ්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ මැද පෙරදිග රටවල සිට දෙවෙනිට එන ශ්‍රී ලාංකිකයන්ට එම රටවලදී PCR පරීක්ෂණ සිදු කිරීමෙන් පසුව ගෙන්වා ගැනීමට රජය සැලසුම් කර තිබවයි. සියලු දිස්ත්‍රික්කවල සාමාන්‍ය මගී ප්‍රවාහන සේවා හෙට සිට සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට අනුමැතිය දුන් බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මේ අතර හෙට සිට බස්නාහිර පළාත තුළ මන්තිරු නීතිය යළි ක්‍රියාත්මක කරන බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළා. පොදු ප්‍රවාහන සේවා හෙට සිට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පෙර සැලසුම් කළ පරිදි ලංගම සතු සියලු බස් රථ හෙට සිට දහවනේ යෙදවීමට පියවරගෙන තිබෙනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අපේ සතු සියලුම බස් රථ ධාවනය කරනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ඍජුවම කොළඹට පැමිණීමටත් කොළඹින් පිටතට ගෙන යාමටත් අපගේ බස් රථ යොදවන්නට අපි කටයුතු කරනවා. මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ කාර්යාල දුම්රිය 49ම හෙට දහවනය කිරීමට නියමිත බවයි. හෙට දිනේ සිට සියලුම ජනතාවට සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද භාවිතා කරමින් දුම්රිය ගමන් කරන්න පුළුවන්. විශේෂයෙන්ම කාර්යාල සඳහා මගින්ගේ ඉල්ලීමට සරිලන දුම්රිය ප්‍රමාණයක් අපිට ආසන මත ඉඳගෙන ගමන් කිරීමට පමණක් ලබා දීමට නොහැකි. නමුත් දුම්රියක හිටගෙන මීටරේ සීමාව තියාගෙන අර වගේ මගී ප්‍රමාණයක් ගමන් කළ හැකි. දැන් පසුගිය කාලය පුරාවට ක්‍රියාත්මක වෙච්ච ටෝකන් ක්‍රමය හෙට දිනේ සිට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ අතර හෙට සිට බස් රථ 10 වෙනිට එදවීමේදී තමන් ගැටලු කිහිපයකට මුහුණ පා ඇති බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් පවසනවා. සමස්ත ලංකා බස් හිමියෝ සූදානම් වෙලා ඉන්නවා ආසනගත මගින් පමණක් ප්‍රවාහනය කරන්න. හැබැයි අපිට ගැටලු දෙකක් තියෙනවා. කොරෝනා වසංගතයට පෙර තිබිච්ච ආදායම 50% දක්වා මේ වෙන විට අඩු වෙලා තියෙනවා. ඒ නිසා බස් රථ හිමියන්ට බස් රථ පරිපාලනය කරගන්නට හැකියාවක් නැහැ. ඒ නිසා අපි කියනවා ආණ්ඩුවට බස් කර්මාන්තය පවත්වාගෙන යා හැකි සාධාරණ බස් ගාස්තු සංශෝධනයක් වහාම ලබා දෙන්න. අනිත් ප්‍රායෝගික ගැටලුව තමයි කාලසටහන් නිර්මාණය කරන්න කටයුතු කරේ නැහැ. ඒ ප්‍රවාහන බලධාරී මේ බස් රථවල ධාවනය කරන්න ආසන සංඛ්‍යාවට පනව ධාවනය කරන්න කියලා බස් රථවල කියනවා. ඒතකොට ඉතින් මේ දේවල් ප්‍රායෝගික ගැටලු ගණනාවක් එක්ක තමයි අපිට මේ සේවාව පටන් ගන්න සැලසුම් කරන්න කියන්නේ. කෙසේ වෙතත් සියලු දිස්ත්‍රික්කවල මගී ප්‍රවාහන සේවා හෙට සිට සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට අනුමැතිය දුන් බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද පස්වරුවේ ප්‍රකාශ කළා. මේ අතර හෙට සිට බස්නාහිර පළාත තුළ මන්තිරු නීතිය යළි ක්‍රියාත්මක කරන බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. පළමු නියම ව්‍යාපෘතියක් වශයෙන් මොරටුවේ සිට පිටකොටුව දක්වා බස් රථ ප්‍රමුඛතා මන්තිරුව හෙට දවසේදී ක්‍රියාත්මක කරනවා. එය උල්ලංඝනය කර රියදුරු මහතුරුන්ට හෙට සිට අපි යම්කිසි කාල සීමාවක් දක්වා අවවාද කරලා ඒ අයව ඒ මාර්ගයේ යෙදවීමට ක්‍රියා කරනවා. කිසියම් කාල සීමාවකින් පසුව ඒ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අතර කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ දිස්ත්‍රික්කය තුළ පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල හෙට සිට සෞඛ්‍ය ආරක්ෂිතව සේවා කටයුතු ආරම්භ කරන බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසනවා. හෙට සිට කාර්යාල සාමාන්‍ය විදිහට ආරම්භ කරන්නට සූදානම් කරලා තියෙනවා. COVID-19 වෛරසය මර්ධනය සඳහා තමන් ලබා දුන් යෝජනා රජය ක්‍රියාත්මක කළේ නම් මැයි මාසය අවසන් වන විට රට යථා තත්ත්වයට පත් කිරීමට හැකියාවක් තිබූ බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද පැවති පාක්ෂික හමුවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා. කොරෝනා වසංගතය ආරම්භ වුණ අවස්ථාවේදී අපි එකයි ආණ්ඩුවෙන් ඉල්ලුවේ පරීක්ෂණ 5000ක් පවත්වන්න කියලා. මාර්තු 24 වෙනිදා මම ඉල්ලීම කරා. එදා තිබුණේ කොරෝනා ලෙඩ වුණේ සංඛ්‍යාව 102යි. කිසිම මරණයක් නැහැ. අද ඒ සංඛ්‍යාව 1814කට වැඩි වෙලා තියෙනවා. මරණ 11යි. ආණ්ඩුව අපේ ඉල්ලීම් වලට අහුම්කම් දුන්නේ නැහැ. ඒකේ ප්‍රතිඵලය තමයි 1814කට කොරෝනා ලැබීම. මේ වැඩ කටයුත්ත කරා නම් 500කට සීමා කරන්න තිබුණා. අපි 500කට සීමා කරා නම් අද රට ඇගලු දැමීම දැන් තියෙන්නේ නැහැ. මැයි මාස වෙනකොට ඉවත් කරන්න තිබුණේ. එදා අපි කිව්වා පරීක්ෂණ යන්ත්‍ර ගේන්න, වෙන්ටිලේටර් යන්ත්‍ර ගේන්න. මේ එකක්වත් කරාද? මොනවාද කරේ? හිඟන්නා වාගේ චීන දුන්නේවා ගත්තා, ඉන්දියාව දුන්නේවා ගත්තා. ලංකාවට ඇත්ත වශයෙන්ම සම්පූර්ණ ශරීරය ආවරණය කරන්නට උවමනා නම් නිෂ්පාදනය කරන්න තිබුණා. අද මේ සියල්ලම දුන්නා නම් නාවක හමුදාවේ මේ ප්‍රශ්නේ තියෙන්නේ නැහැ. දැන් කවුද මේකට වක් කියන්නේ?
මේ ගැන ආණ්ඩුවක් කියන්න ඕනේ. කැබිනට් මණ්ඩලයක් කියන්න ඕනේ. සෞඛ්‍ය ඇමතිවරිය වග කියන්න තිබුණා. අපිට ලෝක බැංකුව ඩොලර් මිලියන 230ක් දුන්නා. ඒ 230ට කුමක් දුන්නේ? එක ඇඳක් ගත්තද? දැන්වත් රටට කියන්න කියලා මම ඉල්ලීමක් කරනවා. කොවිඩ් මර්ධනය කරමින් රටයාලි යථා තත්ත්වයට ගෙනීමෙන් පවතින අවස්ථාවක ජනතාවට නිරෝධායන නීතිවලට යටත්ව සාමූහික ආගමික වතාවත් පැවැත්වීම සඳහා අවස්ථාව සලසා දෙන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයෙන් ඉල්ලා සිටිනවා. මීගමුව මහවීදියේ ශාන්ත මරියා දේවස්ථානයේ අද පෙරවරුවේ ඉරුදින දිව්‍ය පූජා යාගය සිදු කරමින් අගරදගුරු හිමිපාණන් මෙම ඉල්ලීම සිදු කළා. කොරෝනා වසංගතය පැතිරෙන බව දැනගත් වහාම කතෝලික දේවස්ථානවල දිව්‍ය පූජා නතර කර දෙව්මැදුරු වසා දමා එම නිරෝධායන වැඩපිළිවෙලට උපරිම සහාය දැක්වීමට කටයුතු කළ අපට රජයෙන් විශේෂ ඉල්ලීමක් මේ අවස්ථාවේ කරන්නට තිබෙනවා. අපට විශේෂත්වයක් දක්වන්න කියා කියනවා නොවේයි. අප ඉල්ලන්නේ අනෙක් කටයුතු දැන් යථා තත්ත්වයට හැරමින් පවතින කාලයක කලක් තිස්සේ ඉමහත් ආශාවෙන් දේවස්ථානවලට යාඥා කිරීම සඳහා සහ දිව්‍ය පූජාව පැවැත්වීම සඳහා පැමිණෙන්නට බලා සිටින අප ජනතාවට කිසියම් නිශ්චිත කොන්දේසි යටතේ හෝ සීමා සහිත පිරිසක් සමග රැස් වී නිරෝධායන නීතිරීතිවලට අනුව දිව්‍ය පූජා පැවැත්වීමට අවසර ලබා දෙන ලෙසයි. ඒ නිසා අපි රජයෙන් සහ සෞඛ්‍ය අංශවලින් ආරක්ෂක අංශවලිනුත් ඉල්ලා සිටිනවා අපටත් අනෙක් ආගමික කණ්ඩායම් වලටත් මේ සඳහා කිසියම් අවසරයක් ලබා දෙන ලෙස. මොකද උනේ විශේෂාංගය දැන්. මාස කීපයකට පසු මොකද උනේ වැඩසටහනට අද දවසේදී අපි පළවෙනි ආරාධිතය විදිහට සම්බන්ධ කරගත්ත රවි කරුණානායක හිටපු අමාත්‍යතුමා ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. මේ දවස්වල අපිට දකින්න ලැබෙනවා පක්ෂයේම දෙපිරිසක් එකිනෙකාට චෝදනා කරගන්නවා. මොකද උනේ ඇත්තටම? ඒක පිරිසක් මහගෙදරින් කුලී ගෙදරට ගිහිල්ලා එතනින් සද්ද ගන්න ඉන්නවා. ඒතරයි තියෙන්නේ. ඇත්තටම මේ පක්ෂය දෙකට බෙදන්නේ සජිත් ප්‍රේමදාස මහත්මයාද ඔබ ලක්න විදිහට? ඉතින් වෙනින් පක්ෂයක් හදන්න කියන එක මෝඩ ක්‍රියාවක් එක්සත් ජාතිපක්ෂයෙන් කරන්නේ නැහැ. අපි එදා කියපු දේ තමයි සනාථ වුනේ. හැබැයි ජනාධිපතිවරණේ අකමැත්තෙන් වුණත් අපි ඉදිරිපත් කරා. වැඩි බහුතරයකගේ ඉල්ලීම වුණත් ඇයි එහෙම නොගැලපෙන කෙනෙක් දැම්මේ? ඒ ඉල්ලීම ප්‍රජාතන්ත්‍රවාදීව ලබා දුන්නා. ඒ ලබා දීමේ වැරද්ද තමයි අපි පරාජයට ගියේ. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සංයුතිය ගත්තොත් බහුතරයක් ඉන්නේ ඔවුන් සමග. කොහොමද කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් තීරණයක් ගන්න ඔවුන්ට එරෙහිව? උතන 64 දෙනෙක්ගේ වැඩි බහුතරය අති බහුතරය අන්තිමට 45ක් අපි ළඟ තිබ්බහම ඒකත් තීන්දුව තමයි ක්‍රියාත්මක වුණේ මිසක් ඒගොල්ලෝ ඕන විදිහකට නෙමෙයි ක්‍රියාත්මක වුණේ. ඔබතුමා හිතන්නේ තවමත් රනිල් වික්‍රමසිංහ මහත්මයා නායකත්වයේ ඉන්නවද? ඒක ඇතුලේ කතා කරන තියෙන්නේ එළියේ කතා කරන්න ඕනේද? මම කියන්නේ මොහොතටවත් සදාකල්ම ඉන්න ඕනේ ඒ වගේ දේවල්. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය ናයකයා පත් කරන්නේ නැත්තේ ඇයි? එතන සෑහෙන කුලල් කෑමක් තියෙනවායි කියලා කියනවා. ඉතින් මේ ප්‍රශ්නේ ඇතුලේ ගිය සුමානේ ඊට පස්සුව අපි හරියාකාර පක්ෂයේ අපේ කටයුතු කරන්න. රවි කරුණානායක සහ නවීන් දිසානායක අතර තමයි මේ සටන තියෙන්නේ. දක්ෂත් එක්ක සෙල්ලම් කරනකොට අදක්ෂව ඔහෙ වැටි යනවා. ඒ නිසා තමයි අර වලන් හොදර එකක් බිදිනවා වගේ ගහන්නෙම අපට. කරන ප්‍රධානම චෝදනාව ඔබතුමාව ඉලක්ක කරගෙන බැඳුම් කර හොරු නැත්නම් හොරු ඉන්නේ මේ පැත්තේ අපේ පැත්තේ තමයි පිරිසුදු කට්ටිය ඉන්නේ කියලා කියනවා. මුදල් නැමති වුණාට මමද වාණිජ්‍ය බැංකුවල හිටියේ කබීර් හෂීම්. එතකොට මහ බැංකුවල නියෝජ්‍ය ඇමති වශයෙන් හිටියේ කවුද? හර්ෂසේ. ඉතින් මේ වගේ කට්ටිය විලිලැජ්ජාවක් නැතුව අනිතර ඇඟිලි දික් කරන්නේ කො ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන් තියෙන ප්‍රශ්නේ එතන තියෙන්නේ කියලා. හර්ෂ සිල්වා නැත්නම් කබීර් හෂීම් යම් කිසි ආකාරයක සම්බන්ධයක් තිබ්බද මේ ඔබතුමා හෙලි නොකරන? මම ඒක කිසිසේත්ම කියන්නේ. නමුත් මං අහන්නේ මම වාණිජ්‍ය බැංකුවල අයිති නැත්තම් කබීර් හෂීම් ඇයි ගේන්නේ නැත්තේ? සල්ලි ගත්තයි කියලා කිව්වා. කවුද මේ මන්ත්‍ර කොහෙද ඉන්නේ? ඔක්කොම ඉන්නේ එතන. ඉතින් මොකද මගෙන් අහන්නේ? මට උනේ මුදල් ඇමතිකම තිබ්බේ නිකන් අරක්කු නැති තැබෑරුමක් තිබ්බා වගේ. වසර 5ක කාලයක් තිබිලත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ හරියාකාරව ක්‍රියාත්මක වුණේ නැහැ කියලා ඔබතුමා කියන ඔබතුමාලගේ මාණ්ඩුව කාර්යය. පරීක්ෂණ කරන්න දෙයක් නැත. ටෙන්ඩර් එක ඇවිල්ලා දෙන එක වැරද්ද වෙන්නේ කොහෙද? චෝදනාව වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට ඔබතුමාටයි. ඔබතුමාලා මේ වචනේ හරි ලේසියෙන් හොරු කියලා කියනවා. හැම ගමනම මේ වගේ හොරු කියලා මේ ලැජ්ජ නැද්ද? හොඳයි. මේ වගේ කියන්නත් තමයි යම් සීමාවක් කරන අපි ඔක්කොම මනුෂ්‍ය ආත්ම ගෞරවයක් තියෙන මනුෂ්‍ය. සියලු දේවල් කරලා ඔබතුමා ආණ්ඩුවත් එක්ක ඩීල් ගහනවායි. ඇයි අපිව ඉලක්කය කරන්නේ? ඩීල් තියෙන එතන නිසා. පසුගිය මාස 6ක කාලේ රට ගිය විදිහ ඔබතුමා දකින විදියට හොඳයිද නරකයිද? මං හිතන්නේ එතුමාට බොහොම ඍජු නායකත්වයක් තියෙනවා කියලා කියන්නේ. ඔය ඩීල් ගහන්න ඕනේ ඕක කියන්නේ. දැන් ඊට පෙර හිටපු ජනාධිපති කියලා මං එල්ලුම් ගහේ යවනවා කියලා. වචන සීමාවෙල එල්ලුම් ගස් ගිය දෙයක්වත් නැහැ. නිකන් හරි සමගි ජන බලවේගී කට්ටිය ආය පාරක් මේ පැත්තට එන්න ඕනේ කියලා කිව්වොත් එහෙම ඔබතුමාලා බාර ගන්නවා. මේක නිකන් මෙතෙක් දුර බස් එකක ගිය කට්ටිය එකපාරට ට්‍රයිසිකල් එකේ යන්න හදනවා වගේ දෙයක්. ඩ්‍රයිවර් දන්නේ නැහැ කොහෙද යන්නේ. ට්‍රයිසිකලේ යන කට්ටියට ආයි ට්‍රයිසිකලේ නවත්තලා බස් එකට එහෙම නගින්න උනොත්
එහෙම ගොඩ කරගන්නවද? ෆුඩ් බෝඩ් එකේ යන්න ඕන නම් යම් කට්ටිය එල්ලේවි. අන්න හදපු නිර්මාත්‍යවරුන්ට මං හිතන්නේ සමාවත් වෙන්න. ඒ කියන්නේ ඔබතුමාලා ඉන්නකන් සජිත් ප්‍රේමදාස මහත්මයාට ආයෙ එක්සත් ජාතික පක්ෂයට එන්න හම් වෙන්නේ නැහැ. අලියා හොඳ නැහැ. සිංහයා වගේ එළියට යනවා. ඊට පස්සේ නරියා වගේ කෑ ගහලා අලියාව බදා ගන්න. අර කොකා ඉගිලෙනකොට සුද පේන්නේ. කොකා ගල්කිස්ස වෙරළ තීරයට කැලි කස්සල ගොඩ ගැසුනේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් නාවික හමුදාව ඇතුළු පාර්ශව කිහිපයක සහාය ඇතිව විමර්ශනයක් ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පරිසර හා ප්‍රජා පොලිස් දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත උපදෙස් දී තිබෙනවා. වැඩබලන පොලිස්පතිවරයා ගල්කිස්ස වෙරළ තීරයේ අද නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මෙම උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. ඉකුත් දින කිහිපේ මෙන්ම අදත් ගල්කිස්ස වෙරළ තීරයට කසල ගසාගෙන වෙත් තිබුණා. පොලිස් පරිසර ඒකකය කසල ඉවත් කිරීම සිදු කළ අතර ඊට ප්‍රදේශවාසීන්ගේද සහාය හිමි වුණා. මේ අතර අද පෙරවරුවේ ගල්කිස්ස වෙරළ තීරය වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සහ පරිසර කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පති මුදිත පුස්සල්ල යන මහත්වරුන්ගේ නිරීක්ෂණයට ලක් වුණා. දේවර සංගම් නියෝජිතයන්ද මෙම ස්ථානය නිරීක්ෂණය කළා. මේක කාලයකට ඉස්සර අපේ කුඩවලදී ගොඩ ගහනවා යම් කිසි ස්ථානවල. පෞගේ කාලේ අපේ අංගන ප්‍රදේශයේ අපි හැලු කුණු දැල්ලුවා. ඒ වෙරළ කාලෙදී ඉඳි කුණු සමයසම මේ කැටි ගණන් එන්නේ. කුණු තට්ටු ගණන් මේකේ තියෙන්නේ බැඳිලා. අපේ දැලෙලුවම දැල් නැහැ පේන්න. තනිකර shopping bag රෙදි කෑලි තියෙන්නේ. ඕනම දීවරයකින් ගන්න මේ යටිපරේ දිගේ තියෙන්නේ මොනවාද කියලා තනිකර shopping bag වලින් මේක කඳු ගහලා තියෙන්නේ යටිපර දිගේම. මේ අතර වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ගාමිණී හේමගේ මහතා පවසන්නේ කිසියම් පිරිසක් මුහුදට කසල බැහැර කර ඇතැයි සැකමතු වන බවයි. සති දෙකක් විතර මේ ප්‍රදේශයේ අපේ ඉංජිනේරුවරුන් අපේ නිලධාරීන් නිරීක්ෂණය කරලා තමයි වැලි පොම්ප කරේ. අද මෙතන විතර නෙමෙයි අපි කැලිඩෝ එකේ කරා අඟුලාන කරා ඒ හැමතැනවලම එමුණා ඒ පැත්තලත් එන්න ඕන. නමුත් මෙතන විතරයි මේක ආවේ පිට පැහැදිලි වෙනවා කොහෙන් හරි කුණු ප්‍රමාණයක් මේ මුහුදට හරි ඇල මාර්ගයකට හරි ආපුවත් මේකේ තියෙනවා. මේ එකක් විතරක් නෙමෙයි දෙකම මිශ්‍ර වීමක් තමයි යම් පිරිසක් මේකට කුණු ප්‍රමාණයක් කොහෙන් හරි දැම්මද කියලා අපිට සැකයකුත් තියෙනවා. කෙසේ වෙතත් පරිසර කටයුතු පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති මුදිත පුස්සල්ල මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා නාවික හමුදාව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සාගර විශ්වවිද්‍යාලය ඇතුළු ආයතන කිහිපයක සහාය ඇතිව මේ සම්බන්ධව නිසි විමර්ශනයක් සිදු කරන බවයි. මට මේ දැන විමර්ශනයක් කරන්න කියලා කිව්වා. අපිට නිරීක්ෂණය වෙච්ච කරුණක් තමයි කලින්ම ආවේ බෝතල් වගේ බර අඩු ඒවා දැන් ටිකක් බර වැඩි ඒවා. ඉතින් මේ සම්බන්ධයෙන් අපි තවදුරටත් සොයා බලනවා නිසි විමර්ශනයකින් පසු කුමක්ද කියලා කියන්න පුළුවන්. දේශීය දියර කිරි කර්මාන්තයේ නගා සිටුවීම සඳහා පසුගිය ආණ්ඩුව විදේශයන්ගෙන් කිරිගවයන් 15000ක් ගෙන්වීමට ගෙන තිබූ තීරණය වෙනස් කර එම ප්‍රමාණය 2500ට සීමා කිරීමට රජය තීරණය කර තිබෙනවා. එලෙස ගෙන්වන ගවයන් අභිජනන ක්‍රියාවලියට යොදා ගන්නා අතර ඉන් බිහිවන පැටවුන් දේශීය කිරි ගොවීන් වෙත ලබා දෙන බවයි ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය පවසන්නේ. විදේශයන්ගෙන් කිරි එළඳනුන් ලංකාවට ගෙන්වීම සම්බන්ධයෙන් මේ දිනවල ලොකු කතිකාවතක් නිර්මාණය වෙලා තියෙනවා. ඇත්තටම මේ කියන කතා ඇත්තද බලන්න අද අපි ආව හම්බන්තොට රිදියගම පශු සම්පත් සංවර්ධන මණ්ඩලයටයි අද අපි ආවේ මේකේ ඇත්ත නැත්ත හොයලා බලන්න. මෙරට දෛනික කිරි අවශ්‍යතාවය ලීටර් 12 ලක්ෂයක් පමණ වන නමුත් ඉන් ගොවිපළවලින් ලැබෙන දියර කිරි හරහා සම්පූර්ණ වන්නේ ලීටර් 4,50,000ත් ලක්ෂ 6ත් අතර වන ප්‍රමාණයක් පමණයි. ඒ අනුව දේශීය දෛනික කිරි අවශ්‍යතාවයෙන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් අප සපුරාගන්නේ විදෙස් රටවලින් ආනයනය කරනු ලබන කිරිපිටිවලින්. එවන් පසුබිමක දේශීය දියර කිරි කර්මාන්තයේ නගා සිටුවීම සඳහා සබරගමු විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාපීඨයේ පීඨාධිපති ආචාර්ය මංජුල මාගමගේ මහතා මෙරට පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කළ අතර දේශීය දියර කිරි කර්මාන්තයේ නගා සිටුවීම සඳහා සැලසුම් කිහිපයක් සකස් කර තිබෙනවා. ඒ යටතේ මෙරට සිටින කිරි ගවයින්ට පෝෂ්‍යදායී ආහාර ලබා දීම, ඉහළ ගණයේ කිරි ගවයන් මෙරට තුළ අභිජනනය කිරීම සහ ලිංග නිර්මිත ශුක්‍රාණු ක්‍රමය භාවිත කර එළදෙනුන් ප්‍රමාණය වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා. අපේ පළවෙනි ඉලක්කය තමයි ඉන්න සතුන්ගෙන් උපරිම ඵලදායීතාවයෙන් ආහාර ලබා දීලා කිරි ලබා ගැනීම. දෙවෙනි එක තමයි මේ අන්තර් අභිජනනය වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අපිට අධිතාක්ෂණික පැත්ත දියුණු කර ගන්නකම් අපේ කෘත්‍රිම සිංචනයත් ඉතා පහළ තැනක තියෙන නිසා අපිට යම් මට්ටමකට අපිට සිද්ධ වෙනවා විදේශවලින් සතුන් ගේන්න. ගුණ්ඩසාලේ තමයි ලංකාවේ තියෙන්නේ ඔය කෘත්‍රිම සිංචන මධ්‍යස්ථානය. එතන මං හිතන්නේ නැහැ මෑත කාලයේදී සතුන් හොඳ ශුක්‍රාණු තියෙනවා කියලා. මොකද දිගින් දිගටම එකම සතාගෙන් එකම සත්තු කීප දෙනෙක්ගෙන් ශුක්‍රාණු වරගෙන මේක යනකොට මේක ඉන්බ්‍රීඩ් වෙනවා.
ඒකට මේක වළක්වන්න නම් අපි එකම දේ තමයි මේ සත්තු පිටරටින් ගේන්න ඕන. බොහෝ රටවල් මේ ස්ටඩ් බුල් කියන්නේ පිරිමි සතුන් අභිජනනය සඳහා ආනයනය කිරීම සිද්ධ වෙනවා. ඒ වගේම ගැහැණු සතුනුත් ඒ වගේ ඉහළ ආරේ සතුන් ගේම සිද්ධ වෙනවා. ඒක මේ සාමාන්‍ය දෙයක්. දැන් පසුගිය රජයේ කාලේ 2018 අප්‍රේල් මාසයේ සතුන් ගැනීම සඳහා සත්තු 15000ක් ගේන තමයි අත්තිකාරම් දීලා තියෙනවා. ඒකට අපි මේ කිසිම හේතුවක් මත මේ 15000ක් ගේන්නේ නැහැ 2500යි ගේන්නේ. ඉතිරි 12500 සඳහා ගොනු වෙලා තියෙන මුදල් ටික නැවත ලබා ගැනීම සහ ඒ වලින් දේශීය කිරිකර්මාන්තය නංවාලීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා අවශ්‍ය සාකච්ඡා මම දැන් විජය සම්පත් දෙපාර්තමේන්තුව ඉතා ඉක්මනින් පටන් ගනී මේ උපදින පිරිමි සත්තු පුළුවන් තරම් අඩු කරන්න ඕනේ. ඒ සඳහා තමයි අපි කියන්නේ ලිංග නිර්ණිත ශුක්‍රාණු භාවිතා කරන්න යෝජනා කරලා තියෙන්නේ. ඒතකොට ලිංග නිර්ණිත ශුක්‍රාණු භාවිතා පිරිමි සතව වෙන්නේ 5% විතර. ඒ එන 5% අපිට පුළුවන් අභිජනනය සඳහා භාවිතා කරන්න. ඒ අනුව කර්මාන්තයක් ලෙස තනකොළ නිෂ්පාදනය කිරීමට එක්වන ලෙස ආචාර්ය මංජුල ගමගේ මහතා ආයෝජකයන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ රටේ කිරි නිෂ්පාදනය වැඩි වෙනවා කියන්නේ ප්‍රධාන වශයෙන් වෙන එක තමයි මේ තෘණ සහ සංරක්ෂිත තුන වෙනුවෙන් විශාල මාකට් එකක් ඇති වෙනවා. දැන් මම අපි යෝජනා කරලා තියෙනවා මේ රටේ වසරකට සයිලේජ් ටොන් 10000 සිට 25000 දක්වා නිෂ්පාදනය කරන්න පුළුවන් හොඳ ව්‍යාපාරිකයෝ ව්‍යවසායකයෝ අඩු ගානේ 15 දෙනෙක්වත් මේ රටේ ඇති වෙන්න ඕන. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන්. COVID-19 තවමත් පවතින පසුබිමක මෙරට ජනතාවගේ සුරක්ෂිතතාව වෙනුවෙන් මනුසත් දෙරණ තවත් ජාතික මෙහෙවරක් ආරම්භ කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතන සමග අත්වැල් බැඳ ගනිමින්. COVID-19 වෛරස් අවදානමින් ආරක්ෂා වීම සඳහා මුඛාවරණ පැළඳීමේ වැදගත්කම සෞඛ්‍යාංශ පසුගිය කාලයේ දිගින් දිගටම පෙන්වා දුන්නා. ඒ අනුව මුඛාවරණ පැළඳීමේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සහ ඒවා නොමිලේ බෙදා දීමේ නව වැඩසටහනක් වෙනුවෙන් මනුසත් දෙරණ අද දිනේදී ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතන සමග අත්වැල් බැඳගත්තා. එහි කිවිසුම අදාළ පාර්ශ්ව අතර හුවමාරු කර ගැනීම දෙරණ ප්‍රධාන කාර්යාලයේදී සිදු වුණා. ඒ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනවිරත්න සහ දෙරණ මාධ්‍ය ජාලයේ විධායක අධ්‍යක්ෂ මාධව වඩවල යන මහතුරුන්ගේ සහභාගීත්වයෙන් මනුසත් දෙරණ සහ ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහ ආයතනය සහ මොබිටෙල් සමාගම සමග මේ කාර්යයට සහභාගී වීම ගැන අපි බොහොම සන්තෝෂයි. ඒ වගේම අපිට ශ්‍රී ලංකා පොලිසියෙන් ලැබෙන සහයෝගය මේ ගැන අපි මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. මම හිතන්නේ අද දිනේදී ආරම්භ කරපු මේ ක්‍රියාවලිය ඊටාම හොඳ අවශ්‍ය ක්‍රියාවලියක් හැටියට මේ මොහොතේ අත්‍යවශ්‍ය ක්‍රියාවලියක් හැටියට අපි දකින්නේ. ඒකට හේතුව මේ කොවිඩ් වසංගතය පිළිබඳ උවදුර තාම ලෝකෙන් දුර වෙලා නැහැ. අපි පාලනය කරලා තිබුණාට හෙට උදෑසන පිටකොටුව මැනින් වෙළඳ පොළ අසලින් මෙම වැඩසටහන ආරම්භ වනවා. ඒ අනුව මහමග සහ පොදු ස්ථානවල රැඳ සිටින ජනතාවට මුඛාවරණ නොමිලේ ලබා දීම පොලිසිය සහ මනුසත් දෙරණ කණ්ඩායම් එක්ව සිදු කිරීමට නියමිතයි. දැන් තවත් පුවත් කිහිපයක්. කන්තලේ සිනි සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ඇති ප්‍රදීප් ගුණරත්න මහතා ඊයේ සිනි සමාගමේ නිරීක්ෂණ චාරිකාවට එක් වුණා. එහිදී සේවකයන් කියා සිටියේ සමාගමේ යන්ත්‍රෝපකරණ කාර්යක්ෂමව යොදා ගැනීම සඳහා නිසි වැඩපිළිවෙලක් අවශ්‍ය බවයි. 94 වහනකොට අන්තිමට අපි සේවකයෝ 34 දෙනෙක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. එක අවුරුද්දකට අමාත්‍යාංශ 4කට මේක මාරු වෙනවා. කිසිම නිලධාරියෙක් මේකට එන්නේ නැහැ. කන්තලේ 3-4000ක් වැඩ කරු ආයතනයක්. ඇත්තටම බොරු කරන්නේ නැතුව පටන් ගන්න අපි කැමතියි මේක ආරම්භ කරන්න. ඩෆිනෙන් සමගමේ තැන්පත්කරුවන්ට වන්දිකවීමේ කටයුතු අද සිට සිදු කරන බවට ශ්‍රී ලංකා මහ බැංකුව කළ දැනුම් දීමකට අනුව කළුතර රාජ්‍ය බැංකු ශාඛාව වෙත අද පෙරවරුවේ තැන්පත්කරුවන් විශාල වශයෙන් රැස්ව සිටියා. රුපියල් ලක්ෂ 6ක මුදලක් තැන්පත්කරුවන්ගේ ගිණුම්වලට බැර කෙරුණද එම ගෙවීම් කටයුතු නිසි පරිදි සිදු නොවන බවට රැස්ව සිටි තැන්පත්කරුවන් චෝදනා කළා. කාත්තන්කුඩි නගර සභාවේ කසර ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය අද දහවල් ඇති වූ ගින්නකින් වටිනා යන්ත්‍රෝපකරණ රැසක් විනාශ වී තිබෙනවා. නගරාධිපති AHM අසුර මහතා පැවසුවේ විනාශ වූ යන්ත්‍රවල වටිනාකම රුපියල් කෝටි 2ක් පමණ වන බවයි. ගින්න මැඩ පවත්වා ඇති නමුත් ඊට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අදට නිමවට පත් වෙනවා. සුබ රාත්‍රියක්.